නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මොනතරම් අසහාය අසමසම අද්විතීය සාත්‍රු සම්පත්තියක වාසනාව ඔබ අප දායාද කරගත්ත සසර පින නිසා. ඉතින් මේ තුනුරුවන සෙවනේ පින්වන්ත හෝරාවක් ඔබට දායාද කරගන්න අපි සූදානම් වනවා මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව. ඉතින් අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මතුගම නෑබොඩ නාහල්ලේ පදිංචි පින්වත් ගයනාත් ජයවීර, ප්‍රභාත් ජයවීර, ආසිරි ජයවීර, ලක්මාල් ලහිරු ජයවීර, හේමාල් මනෝජ් ජයවීර, ප්‍රියදර්ශනී දේශප්‍රිය, කේ ලීලා හැරියට්, ටී.ඩී. පවනි දිල්ෂාරි යන පින්වතුන් සහ හොරණ යාලගල පදිංචි ටී. අනෝජා දිල්රුක්ෂ යන ඒ පින්වන්ත හැම දෙනා විසින් අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පින ඇති ඔබ හැම දෙනාමත් ඊටාම දයාවෙන් තුනුරුවන සෙවණේ කැටුව දහම් පිළිසඳර පිණිස අවසරය සූදානම් කරගන්න අපි සූදානම්. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් ඒ උතුම් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ කතා කරමින් හිටියේ ප්‍රධාන වශයෙන්ම මේ හිතක් ඇතුලේ ධ්‍යාන හතරක් උපදින හැටි. එහෙමයි ස්වාමීනි. ඒතරේ පළවෙනි ධ්‍යානය තථාගතයන් වහන්සේ උපදවාගෙන ඒකට ලස්සන මේ දෙව් මිනිස් ලෝකයාට මේ මානසිකව උපදවන මහා ගුණධර්මය ගැන ලස්සනට ඉස්මතු කරලා දෙන්න පරිසරයේ තියෙන උපමාවක් පවා ගත්තා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සබංගුඩු මිශ්‍ර කරද්දී මේ පරිසරයේ තියෙන සිදුවීම් අරගෙන ඒතර එහෙම කරද්දි තමයි අර භෞතික ලෝකේ භෞතික දේවල් පරිහරණය කරමින් ඉන්න ජනයාට ඒක අර මානසික ඒ ගුණේ පිළිබඳව පොඩි හරි සංවේදී බවක් උපදින. එහෙමයි ස්වාමීනි. ඒකට එහෙම සංවේදී බවක් උපදිනකොට මේ සත්පුරුෂ ජනයාට පෙර නොයසූ විරු දහමක් බව තේරුම් අරගෙන එහෙමයි. තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඒ කාරණේම හේතු කරගත්තා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි ඒක. එහෙමයි. එතකොට මේ දෙවනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ස්වභාවයන් හැමතිස්සෙම මේ භෞතික ලෝකයේ අර සාමාන්‍ය ජනයා අතර පවතින මේ දකින්න ලැබෙන ස්පර්ශ කරන් ලැබෙන දෙයක් තමයි මානසික ආධ්‍යාත්මික ගුණ ධර්මයේ තේරුම් ගැනීම පිණිස, සංවේදී කරවීම පිණිස තථාගතයන් වහන්සේ අරගෙන දෙන්නේ. උපමා පිණිස. උපමා පිණිස. ස්වාමීනි ආශ්චර්යයක්. ඒක හරි ආශ්චර්ය දෙයක් ඒකට. ස්වාමීනි. මොකද සාමාන්‍ය දිතර මානසික ගුණ ධර්මයක් ගැන කියලා දෙනකොට එකපාරට එතකොට මේ අර සාමාන්‍ය කෙනාට තේරෙන්නේ නැහැ නේ ඕක. එහෙමයි. එතන මෙන්න මේ මානසික දෙයක් වඩන්න පුළුවන් කියන කාරණේ. අර ශාස්ත්‍රුන් වහන්සේ ඒතර ස්පර්ශ කළ කාරණේ. එහෙමයි. ප්‍රත්‍යක්ෂව දැකගත්තු කාරණේ. එහෙමයි. දෙව් මිනිස් ලෝකයට විස්තර කළ දෙනවා. එහෙයි. ඒතර අදත් මම කියලා දෙන්න අර ධානය ගැන අපි කියලා දෙදී හිටපු නිසා මම කල්පනා කළා මේ අර ලස්සනයි මේ ආනින්ජස්සප්පාය කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මොකද මේ ධානය ගැන කියලා දීපු නිසා මම හිතුවා මේ
මේ කාරණේ සිහිපත් කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ මේ වැඩ කුරු ජනපදයේ හිටියේ. මේක මේ ආනන්දසප්පා කියන සූත්‍රයේ තියෙන්නේ. ඒ කුරු ජනපදයේ වාසය කරනකොට දැන් කුරු රටේ ඉන්න මිනිස්සුන්ගේ සීය එහෙම හරි බලවත් කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසාම තමයි සතිපට්ඨානෙ කුරු රටේ මිනිස්සුන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙමයි. එතකොට දේශනා කළා පින්වත් මහණනි කියලා භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා පින්වත් මහණෙනි කාමයන් මේ අනිත්‍යයි. මේ කාමය කියන ලස්සන විස්තරයක් තියෙනවා මෙතන. එහෙමයි. කාමය කියන්නේ පින්වත් මහණනි මහා තුච්ච දෙයක්. පින්වත් මහණනි කාමය කියන්නේ නැසී වෙනසී යන ස්වභාවයට අයිති දෙයක්. පින්වත් මහණනි කාමය කියලා කියන්නේ සිත රවටන දෙයින් සකස් වෙලා තියෙන්නේ. හරි ආශ්චර්යනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් කාමයේ ස්වභාවය මොකද්ද? හිත රවට්ටන. හැමතිස්සෙම හිත රවට්ටන. අඥාන පුද්ගලයන්ට හරි අගේට ගැළපිලා යනවා පින්වත් මහණනි කාමය. එනම් මේ කාමය කියන එක හරි වේගින් ගැළපිලා යන්නේ කාටද? අඥාන ජනයාට කියන. මේ ජීවිතයේ අත්විඳින යම් පංච කාමයක් ඇද්ද? පරලෝ අත්විඳින යම් පංච කාමයක් ඇද්ද? මේ ජීවිතයේදී හඳුනා ගන්න යම් කාමයක් ඇද්ද? ඒ වගේම පරලෝදී හඳුනා ගන්න කාමයක් ඇද්ද? මේ දෙපැත්තෙම අයිති වන්නේ පින්වත් මහණනි මායාවේ ලෝකෙට. එහෙමයි ස්වාමීනි. මේක හරි ලස්සන කාරණාවක්. එහෙමයි. ඒතර මේ අපි මේ ජීවිතයේ ඇසුරු කරන කාමේ කාටයයිද එකක්ද? මායයටයි තික. එහෙමයි. එන පරලෝ ඇසුරු කරන වෙන කාමයක් කාටයි තිකක්ද? මායයටයි තික. එහෙමයි. මෙලොව හඳුන ගන්න මේ කාම මේ සංඥා කාම සම්පatti කාටයි තියෙවද? මායයටයි තික. එතකොට ස්වාමීනි මාරයන්ගේ යටත් ඇසියන් වගේ. අන්න ඒක දැන් අපි කෙනෙක්ගේ දෙයක් අපි පරිහරණය කරනකොට මොකද වෙන්නේ? ඒ කෙනාගේ යටතට යන්නේ බෑ. එහෙමයි ස්වාමීනි. ඒකනේ ස්වභාවය. එහෙමයි. කෙනෙක්ගේ දෙයක් එතකොට අපි පරිහරණය කරන්නේ අසත්පුරුෂයෙක්ගේ දෙයක් නම් අපි ඒ අසත්පුරුෂයෙක් යටතට යන්න ඕනේ. එහෙමයි. ඒක සත්පුරුෂයෙක්ගේ දෙයක් නම් අපි පරිහරණය කරන්නේ ඒ සත්පුරුෂය යටතට යන්න ඕනේ. ඒතර එහෙනම් මේ ලෝකේ එහෙනම් දැන් මායාවේ යටත් විජිතයක් මේ තියෙන්නේ. ඒතර කාලයකට තමයි බුද්ධ රාජ්‍ය ඉස්මතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක දුර්ලභ කාලයකට එන්නේ. එහෙමයි. ඒතර බුද්ධ රාජ්‍යයේ කාලයට එතකොට සත්පුරුෂ කෙනා මොකද වෙන්නේ? අන් සත්පුරුෂ ඇසුරට එනවා. ඒ කෙනාට තමයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වීමේ දුර්ලභ වාග්ය උදා වෙන්න පටන් ගන්නවා. එතකන්නේ. එහෙමයි. එතකන්නේ. ඒතර කල්පනා කරලා බලන්න මායාවේ යටතේ තියෙන දෙයක්. ඉතින් මේ අපි එකට යටත් වෙනවා කියලා කියන්නේ කෙනාට එදා ඉඳලා කුසල් දහම් වල දියුණුවද තියෙන්නේ. පිරීමක්මයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම වෙන්නේ. අසත්පුරුෂයෙක් ඇසුරට ගියාට පස්සේ මොකක්ද තියෙන්නේ? කුසල් දහම් වල දියුණුවක් තියෙන පිරීමක්ද? පිරීමක්මයි තියෙන්නේ. දියුණුවක් නැහැ. එහෙමයි. සත්පුරුෂයාගේ යටතට යනකොට මොකද? කුසල් දහම් වල දියුණුවක් තියෙනවා. කුසල් දහම් වල දිනුවක් තියෙනවා. අනිත නෑ විශේෂත්වය තියෙන්නේ. තම තමන් දැනගන්න කාගේ යටතට යනවද කියලා. තම තමන් දැනගන්න කාගේ යටතට යනවා කියලා. හරි පුදුම දෙයක් ඒක. ස්වාමීනි එතකොට අපි දිව්‍ය ලෝකයේ හරි කාම සම්පත් ගැන හිතට මේ අපේක්ෂා ඇති කරගත්තොත් අපිට තියෙන අනතුරක් ඒ වෙලාවෙම කාගේ වසඟකට යන්නේ එතකොට? එහෙමයි ස්වාමීනි. මායාවේ වසඟට යන්නේ. මාරයට යටත්ව එහෙම අපි හිතන්නේ. අනිවාර්යයි. එහෙමයි. මෙතන තියෙනවා ඒ ඔක්කොම අයිති මායාවේ ලෝකෙටයි කියන මායාවේ විශේෂයටයි කියන මායාවේ වාසස්ථානයටයි කියන. එහෙමයි ස්වාමීනි. මායාවේ ගොදුරටයි කියනවා අයිති. එන මායාවේ වාසස්ථානය හඳුනගන්නේ නැන්ද? මායාවේ වාසස්ථානය කොතනද? කාමයේ යම් තැනකද? එතන මායාවේ වාසස්ථානය. මායාවේ වාසස්ථානය. එහෙමයි. ඔය කාමයෙන් මෙනෙහි කිරීම තුළ තමයි අනුන්ගේ දේට ආශා කිරීම නම් වූ අවිද්‍යාව උපදින්නේ. ඒ වගේම තමයි කාමයේ මෙනෙහි කිරීමෙන්මයි කියන ද්වේෂ කිරීම නම් වූ ව්‍යාපාදයට හිත යන්නේ. එහෙමයි. කාමයේ මෙනෙහි කිරීම තුළ එකට එක් කිරීම නම් වූ සාරම්භයට යනවා කියන හිත. එහෙමයි. මේ සසුන තුළ ධර්ම මාර්ගයෙන් හික්මෙන ආරි ශ්‍රාවකයාට විපත්තිය පිණිස හටගන්නෙත් ඔය අකුසල්මයි කියන. දැක්ක නේද? එහෙමයි. එහෙනම් මේ
බලන්නකොට හරිය පුදුම දෙයක් ඒක නේද? එන මේ මායя කුමද අනිත්‍යයි කියන බලන විශාල විස්තරයක් එතන. තුච්චයි කියනවා. නැසී වෙනසියන ස්වභාවයට යයිතයි කියනවා. සිත රවටන දෙයින් සකස් වෙලා තියෙන කියනවා. අඥාන පුද්ගලයන්ට අගේට ගැළපිලා යනවා කියනවා. මේ ජීවිතයේ අත්විඳින යම් පංචකාමයක් ඇද්ද? පරලෝකීය අත්විඳින යම් කාමයක් ඇද්ද? ඒ වගේ මේ ජීවිතේ හඳුනගන්න යම් කාමයක් ඇද්ද? පරලෝකීය හඳුනගන්න යන කාමයක් ඇද්ද? ඒක මොන ලෝකෙටද ඇති? මායාවේ ලෝකෙටයි කියනවා ඇති. එහෙමයි ස්වාමීනි. මායාවේ විශේෂයයි කියනවා. මායාවේ වාසස්ථානෙටයි කියනවා. මායාවේ ගොදුරටයි කියනවා ඇති. එහෙමයි. කාමයන් එහෙනම් මෙනෙහි කිරීම තුළ මොකද වෙන්නේ? ඒ වගේම තමයි කියනවා ඉතින් අනුන්ගේ දෙයකට එතකොට අපි මෙනෙහි කරන්නේ ආස කළ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අනුන්ගේ දෙයකට ආස මේ දැන් මෙනෙහි කිරීම තුළ අනුන්ගේ දෙයට තමයි ඒකට ආසාව ඇති වෙන්නේ. අනුන්ගේ දෙයක් තමන් සතු කරන්න කොච්චර මහන්සි ගන්නවද ඊට පස්සේ. එහෙමයි. බලන්නකොට කෙලෙස් නෙවෙයි ඊට පස්සේ උපදින්නේ. කෙලෙස්මනේ උපදින්නේ. කාමයේ මෙනෙහි කිරීමෙන්ම ස්වාමීනි කෙලෙස් ධර්මයන් කෙලෙස් ධර්මයන්මයි තියෙන්නේ. රාග දේශ මොහය. රාග දේශ මොහ. එහෙමයි. මෙතන කියන අවිද්‍යාව, ද්වේෂය, එකට කිරීම. එහෙමයි. මේ සසුන තුල ධර්ම මාර්ගයේ හික්මන ආර්ය ශ්‍රාවකයාට විපත්තිය පිණිස හටගන්නෙත් ඔය අකුසල්මයි කියන. ස්වාමීනි හරිය පුදුමයි මේ විමස ගන්න හිතෙනවා දැන් අපේ කාමයන් බොහොම ආදරෙන් අපේක්ෂා කරනවා හරිය සොඳුරුයි වගේනේ අපිට හිතෙන්නේ අපි ඒවා හිත ඉන්නේ. ඒ පැත්තෙම අනිත් පැත්තේ ඒවා නැතුව ගියාට පස්සේ ඇති වෙන තරහ රාගයේ දේශයේ මොහේ ගිනි ඇවිලෙනා වගේ හිතේ අනිත් පැත්ත හරිම පුදුමයි. ඒකනේ ස්වාමීනි. දැන් අර ආස්වාද මාත්‍රයක් තියෙනවනේ. එහෙමයි. ඒ ආස්වාද මාත්‍රයක් තියෙන නිසා තමයි ඔකට අපි ඇලුම් කරන්නේ සාමාන්‍ය හිත අවිද්‍යාව සහගත ඇලුම් කරන්නේ අවිද්‍යාව මාත්‍රයක් තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ? ආදීනව තමයි ඊට පස්සේ විඳින්න වෙන වෙලාව ඉඳලා දැවිලි, පිච්චිලි, ශෝක, පරිදේව, දුක්, දුම්නස්. එහෙමයි. ගින්දර නැද්ද බලන්න. එහෙමයි. ඉතින් ස්වාමීනි අපි දක්ෂ වුණොත් එහෙම ආස්වාදෙන් මෙනෙහි කර ඉන්නවට වැඩිය මේවා කාමයේ මායයට අයිති විෂය. අන්නේ මිතිතයි නෝ බලන්න ඒකේ ආනිසංස විස්තර කරනවා. ඒකයි මම දැන් මේ දේශනාව ගත්තේ මෙතන. එහෙමයි ස්වාමී. ඒ නිසා පින්වත් මහණනි ආහාර ශ්‍රාවකෙක් නම් මෙහෙමයි කියන නුවණින් කල්පනා කරන්නේ. කොහොමද? මේ ජීවිතයේ අත්විඳින යම් පංචකාමයක් ඇද්ද? පරලෝකදී අත්විඳින්න යන යම් පංචකාමයක් ඇද්ද? කාටද අයිති? මායයට අයිති කියලා. දැන් අනුන්ට අයිති දෙයක් ගැන අපි ඕනට හිතා ඉන්නේ නැහැ. ඇයි? මේක අනුන්ගේ දෙයනේ. එහෙමනේ අපි හිතන්නේ නේද? එහෙමයි. මොකද අනුන්ගේ දෙයක් ගැන මෙනෙහි කළ වැඩක් නැහැ. ලැබෙන්නේ නැහැ නේද? එහෙමයි. අනුන්ගේ දෙයන්නේ. අනුන්ගේ දෙයන්නේ. ආන් ඒ වගේ තමයි. මේ ජීවිතයේ අත්විඳින යම් පංචකාමයක් ඇද්ද? පරලෝකදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද? ඒ වගේ මේ ජීවිතේ හඳුනගන්න යම් කාමයක් ඇද්ද? පරලෝකදී හඳුනගන්න යම් කාමයක් ඇද්ද? මේ දෙපැත්තම අයිතිවන්නේ මායාවේ ලෝකෙටයි. එහෙමයි. මේ දෙපැත්තම අයිති වෙන්නේ කොහොමද? මායාවේ ලෝකෙට. මායාවේ විශේෂයට මායාවේ වාසස්ථානට මායාවේ ගොදුරටයි කියනවා. ඔය කාමයන් මෙනෙහි කිරීම තුළ තමයි අනුන්ගේ දෙයට ආසා කිරීම නම් වූ අවිද්‍යාව, දේශ කිරීම නම් වූ ව්‍යාපාද, එකට කිරීම නම් වූ සාරාමි පවතින්නේ කියලා තමන් හැමතිස්සෙම හිතට පණිවිඩයක් දෙන්න ඕන. හිතට උගන්වන්න ඕන. එහෙමයි. මේ යෝනිසෝ මනසිකාරයෙන් ඇත්තටම කරන්නේ මොකද? තමන්ගේ හිතට තමන් උගන්වනවා. තමන්ගේ හිතට තමන් අරමුණු කරනවා. එහෙනම් තමන් ගුරුවරයෙක් වෙන්න ඕන තමන්ගේ හිතට. අපි ලෝකෙටම ගුරුවරයෙක් වෙන නමුත් තමන්ගේ හිතට තමන්ට ගුරුවරයෙක් වෙන්න බෑනේ. එහෙමනේ ස්වාමීනි. ලෝකෙටම සමහරට අවවාද අනුශාසනා දෙයි. නමුත් තමන්ගේ හිතට තමන් අවවාද අනුශාසනා දෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අපි ලෝකය මෙල්ල කරන්න උත්සාහ කරනවා. නමුත් තමන්ගේ හිත තමන්ට මෙල්ල කරගන්න බෑ. එහෙමයි. ලෝකයාම দমনය කරන්න උත්සාහ කරනවා. නමුත් තමන්ට দমনය වෙන්න අමාරුයි. එහෙමයි ස්වාමීනි. එහෙම හිතියන්නේ තියෙන්නේ. එහෙමයි. අනිතර බලන්න හරි පුදුම දෙයක් නේ. එහෙමයි. ඒ නිසා දැන් මෙතන මේ බුද්ධ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව තුල තියෙන්නේ කොහොමද? තමන්ට තමන්ගේ හිතට තමන් ගුරුවරයෙක් කියලා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරවල දෙන්න. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ ඒක.
දැන් මෙහෙම සිහි කර ඊට පස්සේ කියනවා මේ සසුණු තුල ධර්ම මාර්ගයේ හික්මන ආර්ය ශ්‍රාවකයාට විපත්තිය පිණිස හටගන්නෙත් ඔය අකුසල්මයි. ඒ නිසා මම පංචකාම ලෝකයේ සිටින් මැඩලන්න ඕන. සමාධිය තුල අදිෂ්ඨානෙ බලවත් කරගන්න ඕන. මහත් වූ උදාර බවට පත් වූ සිතක් ඇති කරගන්න ඕන කියලා හැමතිස්සෙම ආරමුණු කරනවා. එහෙමයි. සිතක් උපදවනවා. ඒතර මම පංචකාම ලෝකෙ සිටින් මැඩලා සමාධිය තුල අදිෂ්ඨානෙ බලවත් කරලා මහත් වූ උදාර වූ සිතක් ඇති වී ඉන්නකොට ලෝභයත් දේශයත් එකට කිරීමත් ආදී යම් පාපී අකුසල් ඇද්ද ඒවා ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒක නේද? එහෙමයි ස්වාමී. ඉතින් එතකොට මේ අකුසල් නැතිවීම නිසා මගේ සිත පටුනෝන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් මේ අකුසල් ඇති වෙන හිත කියන්නේ මොකද? හරි පටුයි. එහෙමයි ස්වාමීනි. හරි පටුයි. ඉතින් පටු හිතේ ස්වභාවය මොකද වෙන්නේ? වහා ගිනි ඇවිල්න සුළු. එහෙමයි. දැන් පෙට්‍රල් වල ස්වභාවය තමයි ඉක්මනට ගිනි ඇවිල්න සුළුයි. ඒ වගේ තමයි රාග ගින්නෙන් හරි පහසුවෙන් ගිනි තියන්න පුළුවන්. එහෙමයි. ද්වේෂ ගින්නෙන් හරි පහසුවෙන් ගිනි තියන්න පුළුවන්. මෝහ ගින්නෙන් හරි පහසුවෙන් ගිනි තියන්න පුළුවන්. එතකොට මේ විචිත්‍ර වූ කාම ඉදිරිය මුසපත් වෙලා ඔන්න පිරිසක් විනාශ වෙලා යනවා. පටහිතේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ඊළඟට ද්වේෂයේ උපදින දේ ඉදිරියේ තව පිරිසක් විනාශ වෙලා යනවා. ඊළඟට විවිධ මතවාද එනවා. මිත්‍යා දෘෂ්ටික ඇදහිලි එනවා. තව පිරිසක් විනාශ වෙලා යනවා. එහෙමයි. ඊළඟට මොකද වෙන්නේ? තව පිරිසක් ඉන්නවා ශාසනයට එනවා. ශාසනයේ ඉන්න උන්දලා දෘෂ්ටි පතුරවනවා. තව පිරිසක් අහුවෙලා යනවා. එහෙනම් මේ විදිහට අහුවෙලා යන්නේ කුමක් නිසාද එහෙනම්? හිත පාටු නිසා. එහෙමයි ස්වාමීනි. ඒ පටු හිතේ ප්‍රඥාව උපද්දනවා කියන එක නම් ලීසි පාසු දෙයක් නෙමෙයි. පටු හිතේ ප්‍රඥාව උපද්දන්න බෑ. එහෙමයි. වහා ඇවිලෙන ස්වභාවයෙන් යුක්ත. එහෙමයි. වහා ඇවිලෙන ස්වභාවයෙන් දෙක නිවීම බලාපොරොත්තු වෙන්න බෑනේ. තේරෙනවද? එහෙමයි. වහා ඇවිලෙන ස්වභාවයෙන් දෙක සිසිල බලාපොරොත්තු වෙන්න බලවන්ද? බෑ. බෑ ස්වාමීනි. ඇවිලෙන්නම තුඩු දෙන. ඇවිලෙන්නමයි තුඩු දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඇවිලෙන්නමයි තුඩු දෙන්නේ. එහෙයි. ස්වාමීනි අවසරයක් ලැබේවා. දැන් ඒ පටුභාවයට හේතුවම කාමයට තියෙන මේ ගිජුභාවය නිසා. ගිජුභාවය නිසාම ඊට පස්සේ ගිජුභාවත් එක්කම අවිජ්ජාව, ව්‍යාපාදේ එකට එක්කිරීම ඔක්කොම ටික හට ගන්න. එහෙමයි. ස්වාමීනි දැන් ඇත්තටම අපි ශ්‍රාවකයන් විදිහට කාමයේ පරිභෝග කරන අවස්ථාවේදී මේ ගිහියන් විදිහට මේ අදහස තේරුම් ගන්න යම් පමණ හෝ ඒවා තුනී වශයෙන් මේ භාවිත කරගන්න. දැන් අපි සමහර වෙලාවට දෙයක් නොලැබුණොත් හඬා වැටෙනවා. ආහාර ටික හරි නැත්තම් තමන් අපේක්ෂා කරන අය සහ සම්බන්ධ වෙන්න නොහැකි වුණොත් හඬා වැළපෙන තරම. ඉතින් එහෙම තියද්දී අවසරයි ස්වාමීනි මේ කරුණ තේරුම් ගන්න. එහෙම නොසලෙන යම් නිහතමානී යම් උපේක්ෂා සහගත භාවයක් පුරුදු පුහුණු කරගන්න තියෙනවා නම් සර්. මේ පුරුදු වෙන්නේ මෙතනින් තමයි. එහෙමයි. පුරුදු වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය. එහෙයි ස්වාමීනි. දැන් බලන්න එතකොට අපි හොඳටම පැහැදිලිනේ මේ විදිහේ යෝනිසෝ මනසිකාරයක් තමන්ගේ මනස තුළ උපදින්න නැතුව ප්‍රඥාවක් උපදිනවා කියන එක නම් මේ ධර්මයේ හිත බැස ගන්නවා කියන එක නම් වෙන්නේ නැහැ. එහෙමයි. ලේසියෙන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ලේසියෙන් වෙන්නේ. ඊළඟට කියනවා මේ ඉතින් එතකොට යකුසල් නැතිවීම නිසා මගේ හිත පටනෝන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාණ ගුණේ මනාකොට වැඩි ආවි. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව ඒවම බහුල වශයෙන් කරමින් වාසය කරනකොට මොකද වෙන්නේ? සිත පහදින්නේ සමාධි සමාපත්තිය ආදී කෙරෙහිමයි කියනවා. එහෙමයි ස්වාමීනි. ආහන දැක්ක නේද? දැන් මේ සමාධි ටික ගැන කතා කරපු නිසා මේ මාතෘකාවට මං ආවේ. එහෙමයි. ඒතර මේ බලන්න එහෙනම් අපිට තේරෙනවා දැන් එතකොට දැන් ගණක මොග්ගල්ලාන සූත්‍රය අසීරුනොත් එතකොට මේ හිත සංසිඳවන දැන් බලන්න මේ ඔක්කොම අපි කතා කරලා උද්දච්ච කුක්කුච්ච නීවරණ සංසිඳවනනේ. එහෙමයි ස්වාමීනි. උද්දච්ච කුක්කුච්චේ නීවරණ සංසිඳවන්න කැමති කෙනා කල යුතුම දේ තමයි හිතේ සංසිඳීම පුරුදු කරන එක. සංසිඳීමයි පුරුදු කරන්න. සංසිඳීමයි පුරුදු කරන්න. සංසිඳීම පුරුදු කරන්න ආස කෙනා සීලීමයි පිළිටන්න ඕන. ඉන්ද්‍රිය දමනීයමයි පිළිටන්න ඕන. ඊළඟට ආහාරයේ මාත්‍රා පුරුදු වෙන එකමයි කරන්න ඕන. නිදි වරන්නමයි පුරුදු වෙන්න ඕන. එහෙමයි සර්. ඊළඟට සති සම්පජාන්නේ පුරුදු කරගන්න ඕන.
ඊට පස්සේ ඊට අමතරව දැන් මේ තව කාරණයක් මම මේ කිව්වේ. දැන් එහෙම කෙනා තමයි හුදකලා වෙලා ධානය උපද්දන්නේ. එහෙමයි. ඉතින් බලවත් සංසිඳීම උපදව ගන්න එහෙම වෙයි ටික කරපු කෙනා. දැන් එහෙම කරමින් ඉන්න කෙනාට තවත් වැදගත්ම දෙයක් තමයි මේක. මේක මෙලොවටයි පරලොවටයි දෙකටම අනුග්‍රහ කරනවා. අපි පුරුදු කරන මේ ධර්මයේ කියන එක මෙලොවට විතරක් අනුග්‍රහ කරන්නේ. ඒ පුරුද්ද පරලොවටත් ගෙනියනවා. දැන් මේ ජීවිතේ හොඳට සීල් රකින්න අපි පුරුදු වෙනකොට පරලොවත් මේ ගුණي ආයේ උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඒක දැන් මේ ජීවිතේදී හරිය පහසුවෙන් සීල් රකින්න කෙනෙක් ඉන්නවනම් පෙර ජීවිතේ සසර පුරුද්දක් ඒ. දැන් බලන්නේ අපි මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. එහෙමයි. ගිහි කාලේ පවා ඒකට ඒ වගේ සීලයක උතුම් සීලයක වාසය කරන්න පෙර සංසාරේ පවා දැන් ජාතක කතාවල හම්බෙනවා නම් යම් තැනක අපේ මහා කශ්‍යපයන් වහන්සේ ඒ හම්බෙන තෑම තැනකම වගේ සීලය මේ හොඳට සීල් රැකගෙන එහෙමයි ස්වාමීනි. ඊට සමහරලාට සමාධි සම්පatti දිනු කරන්න කැලෑ වනගත වෙලා හිටපු උදාර චරිතය. එහෙමයි. ඉතින් මේ බලන්න මේ පුරුද්ද දෙන්න ඕන අපි. ස්වාමීනි එතකොට මේ ජීවිතේ අපි මේ මොහොතේ අරමුණ ධෛර්ය වීරිය මොනතරම් අපිට සාංශාරිකවත් බලපානවා. එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන් බලපානවා. එහෙමයි. ඒතර බලන්න අපි එතකොට තථාගත රහත් සම්බුදු රජාණන් වහන්සේම සීකරන් වඳිනව පුදනවා කියන එක පුරුදු වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේ පිරිසජ්ජායනා කරනවා කියන එක පුරුදු වෙන්න ඕන. ගරුට්ටානීය සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ගෞරවයෙන් ඇසුරු කරනවා කියන එක පුරුදු වෙන්න ඕන. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට සත්කාර සම්මාන දක්වනවා කියන පුරුදු වෙන්න ඕන. ගෞරව කළ යුතු කෙනාට සත්කාර කළ යුතු කෙනාට ගෞරව කරන්න සත්කාර කරන්න පුරුදු වෙන්න ඕන. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ඒ පුරුදු වෙන්න ඕන අපිට. එහෙමයි. ඒත් පුරුදු කරන්න තමයි හිතේ තැන් වලට සකස් වී යන්නේ. එහෙමයි. ඒ පුරුද්ද නැත්තම් මොකද වෙන්නේ? සංසාරේ ඊළඟ ජීවිතෙත් කියන්න බෑ. පුරුදු විදිහටම යයි. එහෙමයි ස්වාමීනි. මොකද දැන් බහුල වශයෙන් ගත්තොත් එහෙම සැනින් බේබදුකමට අහු වෙනවනේ. ඒකට හේතුවයි. සංසාරේ තමනුත් බේබදුකමේ පිහිටලා අනිත් අය බේබදුකමට ඇබ්බැහි කරලා තියෙනවා. ඒ නිසා තමන් බේබදුකමට ඇබ්බැහි කරන්න නම් ඕන තරම් පිරිසක් ඉන්නවා. ඒ තමන් කරපු දේ. තමන් කාමයට ඇබ්බැහි වෙලා මේ දෙව් මිනිස් ලෝකයක් කාමයට ඇබ්බැහි කළා නම් සසරේ තමන් කාමයට ඇබ්බැහි කරන ඕන තරම් පිරිසක් ඉන්නවා. තමන් අකුසලයට ඇබ්බැහි වෙලා දෙව් මිනිස් ලෝකයට අකුසලේ සමාදන් කළා නම් තමත් සංසාරෙදී අකුසලයට යටත් වෙලා අකුසලයට ඇබ්බැහි කරන ඕන තරම් පිරිසක් ඉන්නවා. තමන් කුසලයක ඉඳලා දෙව් මිනිස් ලෝකයා කුසලයක සමාදන් කළා නම් තමන්ට සසරෙ මොකද වෙන්නේ? තමන්ට එහෙනම් ඒ සසරේ අනුග්‍රහය ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයට සංසාරේ යන හැම තැනකම තමන් කුසලයේ පිහිටවන්නයි දෙව් මිනිස් ලෝකයට අනුග්‍රහ කළානේ. තමන්ව කුසලයේ පිහිටවන අනුග්‍රහ ලැබෙනවා. එහෙමයි. උපදින සසරේක ලැබෙනවා. එහෙමයි. ඒතර මේ ධර්ම දාහනේ දෙන පිරිසක තව ලස්සන කොච්චර අර්ථයක්ද මේනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දෙව් මිනිස් ලෝකයට මේ මොකද්ද මේ කරන්නේ? කුසලයේ සමාදන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය හිත පහදිනවා. ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ හිත පහදවන සරණේ පිහිටවන. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සරණේ පිහිටවනව නම් කුසලයේ පිහිටවනව නම් කුසලයේ සමාදන් කරනව නම් සසර පුරා මොකද වෙන්නේ? තමන් අසරණ වෙන්නේ. එහෙමයි. තමන් සරණේ පිහිටවන කෙනෙක් කියනවා. තමන් සරණේ පිහිටවන කෙනෙක් කියනවා. ස්වාමීනි මොන මේ පින මේ මොන තරම් ප්‍රබල සාක්ෂිකරුවෙක්ව ඒ වගේම අපි රැකගන්න ඉදිරිපත් වෙනවද කියන කොච්චර ආශ්චර්යයක්ද? එහෙමයි ස්වාමීනි. ඒ තමන් සරණේ පිහිටවන්න කෙනෙක් ඉන්නනම් අය වෙන මොකුත් ඕනේ නැහැ. එහෙමයි. නේද? එහෙයි ස්වාමීනි. දැන් අපි හිතමු දැන් මොනවා හරි තමන්ගේ සංසාරේ ගුණී අඩුවක් නිසා තමන් ආයෙ පිරිනව. හැබැයි අර පින්කම කළා තියෙන මොකද්ද? දෙව් මිනිස් ලෝකයා සරණේ පිහිටවන්න කුසලයේ පිහිටවන්න සමාදන් කරවලා තියෙනවා. අනුග්‍රහ කරවලා තියෙනවා. උපකාර කරවලා තියෙනවා. අර මේ තමන්ගේ මේ කුසල සම්පත්තිය අඩුකම නිසා ප්‍රඥාවේ අඩුකම නිසා තමන් නැවත මෝඩ වැඩ වලට පෙළඹෙනවා. හැබැයි කරපු පින විසින් මොකද වෙන්නේ? ආයෙ බේර ගන්නවා. ආයෙ කුසලයේ සමාදන් කරන කෙනෙක් ඉන්නවා. ආයෙ අනුග්‍රහ කරන කෙනෙක් ඉන්නවා. ආයෙ රැකලා ආයෙ කුසලයේ මාර්ගේ තියන්න තව ඉන්නවා කෙනෙක්. ඇයි? තමන් මේ අනුග්‍රහයක් කළා. ඒ නිසා පින්වත් මේ ධර්ම දාණය දෙන පිරිස තමන්ගේ ජීවිතේ වෙන නැවත උදා කරගත යුතු උදාාර පිනක් මේ. මොකද්ද? දෙව් මිනිස් ලෝකයට යහපත දන් දෙන්න. දෙව් මිනිස් ලෝකයට කුසලයේ දන් දෙන්න.
දෙව් මිනිස් ලෝකයාට සරණ දන් දෙන්න. සරණේ හිත පහදවන්න. කුසලයේ හිත පහදවන්න. ගුණධර්මයන්ගේ හිත පහදවන්න. තමන්ට වර්ධින හැම මොහොතකම ඒ පින විසින් තමන් නැවත රකිනවා. එහෙමයි ස්වාමී. ඒක තමයි පිනේ ස්වභාවය. එහෙම හිත හිතා තමයි මේ ධර්ම දාන පින්කම කරන්න ඕන. එහෙමයි ස්වාමී. එහෙම හිත හිතා ධර්ම දාන පින්කම කරන්න ඕන. එහෙමයි. ඒතර අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ නූපන් දරුවන්ට සරණේ පිහිටන්න අනුග්‍රහ කළ ආශ්චර්ය මනුෂ්‍ය රත්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙමයි. ඉතින් ලංකාවට වැඩම කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරවලා අමනුෂ්‍ය බලවේග බැහැර කරවලා එහෙමයි. එතකොට මේ සත්පුරුෂ ජනීය ජනයා බිහි කරන්න ඕන මූලික පසුබිම සකස් කරවලා එහෙමයි. එහෙනම් මේ ශ්‍රාවකයෝ විදියට එහෙනම් දැන් ශාස්ත්‍රුන් වහන්සේ නිකලෙස් කළ යුත්තේ කරලා තියෙන්නේ. මේ පිරිනොම් පාන ඉන්නේ. හරි ආශ්චර්යනේ. ඒත් ඒ කරන මෙහෙවර. එහෙමයි. හරි ආශ්චර්ය නේද? පුදුම ආශ්චර්ය දෙයක් ඒක. ස්වාමිනී මහා කරුණාව. මහා කරුණාව. එහෙමයි ස්වාමිනී. ඒතර ශාස්ත්‍රුන් වහන්සේම තමයි මුල් වතාවට එතකොට බලන්නේ. එතකොට මේ දෙව් මිනිස් ලෝකයාට ඒතර මේ ජේතවනාරාමේ බෝරජානන් වහන්සේ පිහිටවන ශාස්ත්‍රුන් වහන්සේ අනුශාසනා කළේ. එතකොට බලන්න ධාතුන් වහන්සේලා තැන්පත් කළ සෑරජානන් වහන්සේලා පිහිටවන ශාස්ත්‍රුන් වහන්සේගේම අනුශාසනා කළේ. එහෙමයි. උපකාර සැලැස්වේ. ඒතර ඒ වගේ පින්කම් වලට මේ ගරහනවා කියලා කියන්නේ එතකොට. එහෙමයි ස්වාමිනී. එහෙම නේද? හිතා ගන්න එතකොට මේ වගේ ගැරහිලි එනකොට කවුද මේ කියලා. පුදුම දෙයක්. ඉතින් ඒ නිසා අපි නිතර සිහි කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිටන්න හැමතිස්සෙම අවශ්‍ය කරන උපකාරක ධර්ම පුණ්‍ය සම්පatti මේ ජීවිතේ නැවත උපදව ගන්න ඕන. පුළුවන් ආකාරයෙන් හරි ආදායම තමන්ගේ ජීවිතේ උපකාර සලස්සන්න ඕන. එහෙමයි ස්වාමිනී. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව එයම් බහුල වශයෙන් කරමින් වාසය කරනකොට මොදින්නේ හැමතිස්සෙම තමන්ගේ හිත පහදින්න සමාධියටමයි කියනවා. සමාපatti වලටම හිත පහදිනවා කියනවා. ඒ චිත්ත ප්‍රසාදේ තියෙනකොට මේ ජීවිතේම ධාන සමාපatti දියුණු කරගන්නවා කියනවා. මේ ජීවිතේ. එහෙමයි ස්වාමිනී. ප්‍රඥාවෙන් අරහත්ත්වයට හෝපත් වෙනවා කියනවා. ඒ ප්‍රඥාව තියෙනව නම් යාගේ මෝරල නම් තියෙන්නේ අරක පුරුදු කරනකොට මොකද වෙන්නේ? අරහත්ත්වයටපත් වෙනවා කියනවා. එහෙමයි. පුදුම දෙයක්. මේකට මේ එහෙනම් මේ යෝනිසෝ මනසිකාරයෙන් තථාගතයන් වහන්සේ දකිනවා. කෙලෙස් දුරු කරනවා. සමාධි සම්පatti තුළ පහසුවෙන් හිත පිහිටවන්න අනුග්‍රහ කරනවා. ඒ වගේම ප්‍රඥාවන්ත කෙනෙක් නම් නිකලෙස් වෙනවා කියලා සියල්ල දන්නා සියල්ල දකිනා බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙමයි. එහෙනම් මොකද්ද මේ අඩු වෙලා තියෙන්නේ? මේ යෝනිසෝ මනසිකාරය කරන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ වගේ දේවල් ලියාගෙන යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන නැවත. එහෙමයි ස්වාමිනී. නැවත දෙන්න ඕන. ඊළඟට කියනවා කයමිදී මරණින් මතුවත් මේ සිදු වෙන්න පුළුවන් කියන එක කියන්නේ මොකද්ද? ඒ කෙනාගේ උපත පිණිස සකස් වන විඥානය තියෙනවද? ධාන සමාපatti තුල ඔහුගේ විඥානය පිහිටනවා. ඒ කියන්නේ සංසාරයට යද්දි මොකද වෙන්නේ? එයා ධාන සමාපatti වලටම කැමති කෙනෙක් වෙනවා. කාමෙන් බැහැර වෙච්ච. බැහැර වෙන්න ආස කෙනෙක්. එහෙමයි ස්වාමී. කාමෙන් බැහැර වෙන්න ආසයි ධාන සමාපatti තුල හිත පිහිටවන්න ආස කෙනෙක් වෙනවා. එහෙමයි. පින්වත් මහන්නි මෙයට කියන්නේ ධාන සමාපත්තියට ආදී හිතකරු පළවෙනි ප්‍රතිපදාව කියලා කියනවා. මේක පළවෙනි ප්‍රතිපදාව. එහෙමයි. ධාන සමාපත්තිය ආදී හිතකරු පළමුවන ප්‍රතිපදාව කියලා කියන මේකට කියන්නේ. බලන්න එතකොට මේ එහෙනම් හිත සංසිඳවන්නේ. එහෙනම් අපිට තේරෙන හොඳටම තේරෙනවා. එහෙනම් මේ හිතේ තියෙන සංසිඳීම දියුණු කරගෙන අනුග්‍රහ කරන මානසිකාරය. ඒකද මේක උද්දච්ච කුච්ච නීවරණ දුරු කරන්න කෙලිම මේක අනුග්‍රහ කරනවා. එහෙමයි. කාමයන්ගෙන් වෙන් කරන්නත් අනුග්‍රහ කරනවා. අකුසල ධර්මයන්ගෙන් වෙන් කරන්නත් අනුග්‍රහ කරනවා මේ යෝනිසෝ මනසිකාරය. එතකොට විශේෂයෙන් හිත සංසිඳවන්න මේ මනසිකාරය අනුග්‍රහ කරනවා. එහෙමයි. හරි මාස්ටර්ය. ඊළඟ විස්තර කරනවා තව ලස්සන කාරණා. පින්වත් මහන්නේ ආයෙත් තව එකක් කියන්නම් කියලා. එහෙමයි. දැන් බලන්න මේ වැහුවට පස්සේ ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලා මේ මානසිකාරෙම හිත හිතා දීපුදාගෙන ඉඳලා තිනක තමයි ඒ උත්තමයන් වහන්සේලාගේ ධර්ම මාර්ගය. මෙන්න මොකුත් නෙවෙයි. හැමදෙස්සෙම හිතනවා ගහක් යටට හිත ගියා හිතන්නේ මොකද්ද? මෙලොවත් ඉඳන කාමයක් ඇද්ද මේක මායයටයි තියෙන්නේ.
පරලොවත් විඳින කාමයක් ඇද්ද? මායයටයි තියෙන්නේ. එහෙමයි. මෙලොව හඳුන ගන්න කාමයක් ඇද්ද? මායයටයි තියෙන්නේ. පරලොව හඳුන ගන්න කාමයක් ඇද්ද? මායයටයි තියෙන්නේ. එහෙම හැමතිස්සෙම හිතට අරමුණු කරවද්දී මොකද වෙන්නේ? මෙලොව තියෙන කාමයට හිත බැඳෙන්නේ නැතු යනවා. පරලොව තියෙන කාමයට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ දන්නුනේ අනුන්ගේ දේවල් පරිහරණය කරන් තමයි මේ යන්නේ කියලා. එහෙමයි. එහෙම නේද? එහෙයි. අනුන්ගේ දේවල් පරිහරණය කරන්න යන්න හදන්නේ. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඒකයි දැන් අපිට මේ අපි මහන්සි වෙලා කාම සම්පatti හොයාගත්තාට Tamante ඒක සංසාරේ දන් දීලා හම්බෙච්ච එකක් නෙමෙයි නා. දීලා හම්බෙච්ච එකක් නෙමෙයි නං. ඒක එම මොහොතින් නැති වෙලා යනවා. එහෙමයි. ඇයි අනුන්ගේ දේවල් නේ ඒකට තමන් මහන්සියෙන් දායාද කරගත්තේ. එහෙමයි ස්වාමීනි. අපි හිතමු වෙහිස මහන්සිලා මොනවා හරි කරලා අනුන්ගේ ඉඩමක් අපි අස්වද්ද ගන්නවා. අසුරු නෙලන්න කිට්ටු වෙලා කියනවා මේක මගේ ඉඩම මට ඕන වෙයි කියනවා. අය මොනෝ කියන්නේද? එහෙමයි. අනුන්ගේ දේවල් නේ. ස්වාමීනි නිරන්තරයෙන් එවැනි ස්වභාවයෙන් ඒ යුක්තයි. එහෙමයි. ඒක කියන්නේ මේ පින උපදව ගන්න කියලා. එහෙමයි ස්වාමීනි. සුවසේ ඉන්න තැනක් ඕන නම් මිනම් ඉඩම් පූජා කරන්න බුද්ධ ශාසනයකට. එහෙමයි. සුවසේ ගෙවල් දොරවල් හදාගෙන ලස්සනට ඉන්න ආස නම් එහෙනම් අපි සංසාරේ ගෙවල් දොරවල් දන් දීලා තියෙන්න ඕන. සුවසේ ගමන් බිමන් පහසුවෙන් යාන වාහන වල යන්න ආස නම් ගමන් පහසුව යාන වාහන දීලා තියෙන්න ඕන. එහෙමයි. සුවසේ කාල බෙල ඉන්න ආස නම් සංසාරේදී ඉන්න සුවසේ අපි කන්න බොන දීලා තියෙන්න ඕන. ප්‍රණීත දේවල් ලබන්න ආස නම් ප්‍රණීත දේවල් දෙන්න ඕන. එහෙමයි තියෙන්නේ. සත්පුරුෂයා මේ ලබන්න ආස නම් තමන් සත්පුරුෂ බව ලෝකෙට දායාද කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. යහපත ලබන්න ආස නම් ලෝකෙට යහපත දායාද කරන්න ඕන. එහෙමයි. ගුණයක් ලබන්න ආස නම් ගුණේ පිහිටන්න ආස නම් ගුණයක් අපි ලෝක සමාදන් කරවන්න ඕන, දායාද කරවන්න ඕන. එහෙමයි. දුන්නු දෙයි ලැබෙනවා. එහෙමයි. ස්වාමීනි හරි මේ ආශිර්වාද දැන් අපි දීම කියලා කල්පනා කරනකොට දාණය තමයි ගොඩක් වෙලාවට හිතට එන්නේ. නමුත් අපේ සායනාසි මතක් කළා වගේ සත්පුරුෂ භාවය, කරුණා මුදිතා මේවත් දන් දෙන්න පුළුවන් කියන එක. ඕනේ. එහෙමයි සර්. ඕනේ. දන් දෙන්න පුළුවන් ලෝකෙ. එහෙමයි. දැන් සමහරලාට මේ එක්කෙනෙක් සීල් රකින්නකොට තව සමහරට වටේ එක්කෙනෙක් හරි තව සීල් රකින්න ආස හිතෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒතර එයා ඒ ලෝකෙට දුන්නේ මොකද්ද? දායාදයන් දීලා තියෙන්නේ. එහෙමයි. දායාදයන් දීලා තියෙන්නේ. එහෙමයි. තමන් අවෛරය දන් දෙනකොට ලෝකෙත් තව පිරිසක් හැඩ ගැහෙනවා අවෛරය දන් දෙන්න. එහෙමයි. ඔය ඒ පෙරලා ලැබෙනවා ඊට පස්සේ සංසාරේ. එහෙමයි ස්වාමීනි. ඒක නිසා මහන්සි දැන් ගොඩාක් අය විශ්වාස කරන්නේ තමන්ගේ මහන්සිය විතරනේ. මහන්සිය ලැබෙන්න පුළුවන් නැති නේ. එතකොට මේ මහන්සියද ලැබෙන්නේ නැත්නම් පිනක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. හැබැයි ලැබිච්ච දේ yaadෙන්නත් පිනක් තියෙන්න ඕන. සමහර අය ඉන්න මහන්සි වෙලා ගෙවල් දොරවල් යාන වාහන හදා ගන්නවා. පොඩි කලක් යනකොට පෙරේත මඩු වගේ. එහෙමයි ස්වාමීනි. ඒ දේවල් කිසි අර ලකියකට තියාගෙන සතුටින් ඉන්න බෑ. එහෙමයි. ලෝක දැක්ක පළියට හදා ගන්නවා ඉන්න බෑ. අන්න ඒක වැඩේ. දැන් බලන්නකො අපි මහ බෝසතාණන් වහන්සේ. තමන් උත්සාහ කළෙත් නෑ. නමුත් තමන්ට රාම්මේ සුරාම්මේ සුබමාලිගා ලැබුණා. එහෙමයි. සසරෙන් දීපුවා. එහෙමයි ස්වාමීනි. දීපුව ලැබෙන්නේ. දැන් ඒ රාජ්‍ය අතහැරලා දාලා මේ දැන් නික්කම්මට වැළඳ ගන්නවා. මේ ජීවිතය අතහැරලා. මේන් ඊට පස්සේ රජගහනුවරට ගියාට පස්සේ බිම්බිසාර රජතුමා තමන්ගේ රාජ්‍යෙන් භාගයක් දෙන්න හදනවා. එහෙමයි. කොහොමද? හරි ආශ්චර්යයි. එහෙ ස්වාමීනි. ඒකයි කියන්නේ දැන් රජකම කියන එක ලබන්න උපතින් ආපු මහෝත්තමයට. අතහැරලා යනකොට තව රජකමක් වෙන්න ලැබෙනවා. ඒ රජකමත් අතහැරලනකොට මෙන්න බුද්ධ රාජ්‍යයේ රජු. එහෙමයි. බුද්ධ රාජ්‍යයේ රජු. එහෙමයි තියෙන්නේ. ස්වාමීනි මේ පිනේ අර්ථයෙන් පින ඵලය නිසා මේ පරිද්දෙන් සූපත් වෙනවා කියලා අපි හැමෝටම ඉතා හොඳින් ධර්මයේ වැටහි ගියොත් මොනතරම් ලේසිද? එහෙනම් මං කියන්නේ මගේ හිතේ ප්‍රඥාවන්ත කෙනෙක් නම් එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ කෙනෙක් නම් වැඩිපුරට කැමති වෙන්නේ පිනටයි. එහෙමයි ස්වාමීනි. වැඩිපුර කැමති වෙන්නේ පිනට. එහෙමයි. තේරුණා නේද? මොකද ඒකට හේතුව ඒ කල්පනා කරලා බලනවා නුවණ කලන්දක් තියෙන කෙනාට තේරෙනවා දැන් මේ ජීවිතය අවුරුදු 20යි 25යි. පරලෝ එහෙම නෙවෙයි කෙලවරක් නෑ.
එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ජීවිතයේ අවුරුදු 20ක් 25ක් දුකසේ ඉන්න එකද වටින්නේ? පරලෝක කල්ප ගානක් දුකසේ ඉන්න එකද වටින්නේ? ප්‍රඥාව තියෙන කෙනාට මොකද්ද ඒකට වැටහෙන්නේ? අම්මෝ ඒක මෙලෝ දුකසේ ඉඳලා පරලෝක සපුවත් කර ගැනීම පිණිස සූපත් කර ගැනීම පිණිස මහන්සි වෙන්න ඕන. එහෙමයි. තේරුණා නේද? ඒක බලන්න ඒතර මේ හැම දෙයකටම හරියන දෙයක මන්ද සීලවන්ත වීම. එහෙමයි ස්වාමීනි. දානය යහපත දීම. එහෙමයි. ගුණධර්ම පුරුදු කිරීම නේද ඒතර බයිතනින් බලන් දෙන්නේ. එහෙමයි. ඉතින් ඒක ඒ සිතුවිල්ල එන කෙනාට එතන පිහිටන්නේ කොහොමද? අන්න එතන පිහිටන්නේ. එතන ඒ ගුණේ පිහිටන්නේ නැත්තේ. ඒ ප්‍රඥාව නැහැ. එහෙමයි. ඒ ප්‍රඥාව නැහැ. හැම තිස්සෙම මෙලෝ සම්පතමනේ හදාගන්නේ වයසට ගිහිල්ලා ඇට්ටකුණා වෙලා සමහර විට. මැරෙන්න ඔන්න මෙන්න. සමහරට බුදුන් අදින්න පිරිත් ටිකක් කියා ගන්න දන් දෙන්න ඒව හිතෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අනේ මේ ගේ පිටියක් පිළිසතර කරගන්න. බලන්න ගොඩක් වයසකට එහෙම නේද බලන්න. ඒ තියෙන වෙලාවෙත් උපයන්නම හිතන උපයන්නමයි. එහෙමයි. උපයන්නමයි. නමුත් උපයන ක්‍රමය නොදෙන ගිහින්. ඒකනේ වැඩේ තියෙන්නේ. එහෙමයි. නියම විදිහට උපයන්න හරියට ඉස්සෙල්ලම මොලේ කලඳක් තියෙන කෙනා වැඩිපුර උපයන්නේ සසරට. එහෙමයි. සූපත් වීම කරන අවශ්‍ය කරන දේවල්. එහෙයි. මොකද මෙලොව දැන් මේ ජීවිතේ කියන එක මේ සාර්ථක කරගන්න තියෙන සමහරලාට සසරි කරපු පින පවානුව තමයි. එහෙමයි ස්වාමී. සමහරට ඒක සමහරලාට ගෙවෙන්නේ නැහැ ලේසි. ඒ නිසා මේ ජීවිතේ කොච්චර උත්සාහ කළත් අර ඉන්න මේ ටිකම තමයි සමහර විට. එහෙමයි. ලේසියෙන් ගොඩ නගා ගන්න බෑ. ගොඩාක් අය මම දකින්න 90%ක්ම එතකොට උත්සාහ කරනවා. හැමදාම එකම තැන. ගියක් හදාගන්න ගියත් බොහොම මාරුවෙන් දුක් විඳලා අවුරුදු ගානක් ගිහිල්ලා ගියක් හදාගන්න. සමහරට සාමාන්‍ය ගියක ඉඳලා අර මහන්සිය සසර සූපත් කරගන්න සීලේ පිහිටන්න ධර්මයේ හැසිරෙන්න පින් කරගන්න යමු කළා නම් කොච්චර ප්‍රඥාවන්තද නේ? එහෙමයි ස්වාමීනි. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙයි. එතෙන්ට එන්නේ. එහෙයි. එතෙන්ට එන්නේ. ස්වාමීනි අනිත් අතට අපේ ස්වාමීන් වහන්සේ කලින් මතක් කළා වගේ කාමයේ තියෙන අනිත්‍ය භාවය අපි දැන් කොහොම උත්සාහ කරලා ඒව ලස්සනට හදාගත්තත් ඊටාම මේ ස්වල්ප කාලයකදී වෙනස් වෙලා ඔව්නේ. එක පැත්තකින් අනුන්ගේ දේවල්. එහෙමයි ස්වාමීනි. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ස්වල්ප කාලය. එහෙයි. ඒක දැන් එකකින් අදහස් කරන්නේ දැන් මේ ගෙවල් දොර හදාගන්න එපා කියන එක නෙමෙයි. එහෙමයි. මේ දේවල් කරන අතරේ අපි වැඩිපුර උමනාවක් තියෙන්න ඕන සීලයට. එහෙමයි. දැන් මේ ලැබිච්ච ජීවිතය සුවපහසුවෙන් සතුටින් ඉන්න ඕනනේ. තමන් අධාර්මික නැතිව හරි හම්බ කරගෙන උණු ගෙයක් දොරක් හදා ගන්නවා. එහෙමයි. හැබැයි ඒක කරන අතරේ වැඩිපුර එතකොට යා මහන්සි ගන්නවා සීලේ පිහිටන්න. දානේ පිහිටන්න. ගුණධර්ම වල පිහිටන්න. එතකොට යා මේ අවකාශي වැඩිපුර හදාගන්න මහන්සි ගන්න ඕන. හැමතිස්සෙම හිතෙන්න ඕන අම්මෝ දැන් මේ ජීවිතෙත් මම මේ ආකාර දුක් විඳින්න පෙර ජීවිතේ පිනක් කරපු නැති නිසා. එහෙනම් මේ ජීවිතෙත් මම පිනක් නොකර මේ ජීවිතේම හිටියොත් එහෙම මේ මහ පොළොව විතරක් ගොඩන ගන්න අදහසින් පරලොවත් මොකද වෙන්නේ? පරලොව ගිහිල්ලා තුතුරු තමයි. එහෙමයි. පරලොව ගිහිල්ලා තුච්චරයි. එහෙම නේද? එහෙමයි. අන්න ඒකනේ තේරුම් ගන්න ඕනේ. එහෙයි ස්වාමීනි. ඒක හිතෙන්නෙම නෑ හැමතිස්සෙම මේ ජීවිතෙත් එක්කමනේ ඔට්ටු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතෙත් එක්කම ඔට්ටු වෙන්නේ. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. එහෙයි. ඊළඟ තව එකක් ලස්සන කාරණාවක්. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා මෙහෙම නිවන විමසනවා කියනවා. මේ ජීවිතයේ අත්විඳින පංචකාමයක් ඇද්ද? පරලෝකදී අත්විඳින පංචකාමයක් ඇද්ද? ඒ වගේ මේ ජීවිතේ හඳුනගන්න යම් කාමයක් ඇද්ද? පරලෝකදී හඳුනා ගන්න යම් කාමයක් ඇද්ද? එහි තිබෙන යම් කිසි රූපයක්ද? ඒ සෑම රූපයක්ම තියෙන සතර මහා ධාතුන් නිසා පවතින රූපත් විතරයි කියලා. එකක් දැන් වැඩි කරනවා. ඒක දැන් අර මාර්යයක් කතාව මෙතන හිතන්නේ. මෙතනදී හිතන්නේ මොකද්ද? මේ තව විදියක් එතකොට. දැන් මුල් විදිය කෙනෙකුට සංවේදී වෙන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නෝ අනුන්ගේ දෙයක් නේ කිව්ව ගමන් අතහැරලා දාන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ කට්ටියට මුල් එක හොඳයි. තේරෙනවද නේද? මුල් එක හොඳයි. දැන් අනුන්ගේ දෙයක් කියලා අරමුණු කරද්දි මොකද වෙන්නේ? වැඩක් නැහැ කියලා අතහරින්න පුළුවන් කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒක පළවෙනි කාරණේ කට්ටියට හොඳයි. එහෙමයි. දැන් බලන්න තමන්ගේ හිත මොන වගේ ස්වභාවයෙන් තියෙන්නේ කියලා. යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕන විදිය. ඕන විදිය. එහෙමයි ස්වාමීනි. දැන් සමහර අය ඉන්නු නෑ අනුන්ගේ උණක් කවන්නේ මම කොහොමද අල්ල ගන්නවා කියලා අදහසින් ඉන්න හැටි පළවෙනි කාරියක් නැහැ. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමීනි.
දැන් දෙවෙනි එකේදී මොකද කියන්නේ? මේ ජීවිතයේ අත්විඳින පංචකාමයක් ඇද්ද? පරලෝකීය අත්විඳින පංචකාමයක් ඇද්ද? ඒ වගේ මේ ජීවිතයේ හඳුන ගන්න කාමයක් ඇද්ද? පරලෝකීය හඳුන ගන්න කාමයක් ඇද්ද? ඒ වගේ මේ කාමයේ තුල යම් රූපයක්ද? ඒ රූපය සකස් වෙලා තියෙන කොහොමද? සතර මහා ධාතුලේ. පඨවි ධාතුවෙන් හැදලා තියෙන්නේ. මහ පොළොව දිහා බලාගෙන හිතනවා අම්මෝ මේ වගේ වෙනවනේ මේ හැම එකක්ම. එහෙම වෙන්නේ නැද්ද? එහෙමයි. මේ අපි හිතන මේ බාහිර ලෝකෙ මේ සියලු කාමයේ ඒවට අයිති රූප ඔක්කොම කවදා හරි දවසක මේ මහ පොළොවට මොකද වෙන්නේ? මහ පොළොව වෙන්නේ තියන්නේ යම්සේද ඒ විදිහටම හැම එකක්ම පත් වෙනවා. අපි ආස ඉරිසියා කරගන්න දේවල්. එහෙමයි ස්වාමීනි. වතුර ටිකක් දිහා බලාගෙන මහ මුහුදු දිහා බලන්න නැත්නම් ගංගාව දිහා බලන් ඉඳන කවදා හරි දවසක මේ අපි ආස කරන ඉරිසියා කරන වෛර කරන ක්‍රෝධ කරගන්න මේ කාමයේ අහෝ කවදා හරි දවසක ඔය වගේ ස්වභාවයටපත් වෙනවා. ආපහු එහෙමයි ස්වාමීනි. ඕකට නිගහ ගන්න. එහෙයි. අපි මේ ගහගන්න මේ කාමයේ ඇද්ද? ඒ තුල යම් තියෙන රූපයක්ද? කවදා හරි දවසක මේ හමාගෙන යන හුලඟට ආйти වෙනව නේද? එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ඒ වගේ කවදා හරිද අපි මේ ගහගන්න, බැනගන්න, මරාගන්න, මෙහෙම කරගෙන මේ ඉරිසියාකම් කරගෙන මේ රැස් කරගන්න කාමේ කවදා හරි දවසක මේ ගින්දර දිහා බලලා හිතන්න මේ ගින්දරට ආйти වෙනව නේද? එහෙමයි. එහෙනම් මේ ලෝකේ අපි ඇසුරු කරන හැම දෙයක්ම ওই හතරෙන් එකකට ආйти වෙලා යනවා. එහෙමයි. හරි සරලයි. එහෙයි ස්වාමීනි. මහ පොළොවට ආйти වෙනවා. ජලයට ආйти වෙලා යනවා. වාතයට ආйти වෙලා යනවා. ඒ වගේම තමයි ගින්දරට ආйти වෙනවා. සාධාරණයි. එහෙමයි. පුදුම සරලයි. දැන් ඔහොම හිතනකොට ඒ කාලේ උත්තම කොහොම ආශ්චර්යද නිකලෙස් වෙනවදනේ. එහෙමයි ස්වාමීනි. ඔය සිතිවිල්ලම ඇති එහෙයි. කෙනෙකුට නිකලෙස් වෙන්න. එහෙමයි. නිකලෙස් වෙන්න අපූර්ව සිතිවිල්ලක් නේ. ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්ත වෙලා එහෙම බහුල වශයෙන් කරමින් වාසය කරනකොට සිත පහදින්නේ කොහමද? සමාධි සමාපatti දේ කෙරෙහිමයි කියලා හිත පහදින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ ජීවිතේ හිත පිටුර පංචකාමෙත් එක්ක ගුටි ගන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. ගහ ගන්න යන්න හිතෙන්නේ නැහැ. ඉරිසියාකම් කරගෙන යන්න හිතෙන්නේ නැහැ. වාද කරගෙන යන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ මහ පොළොවට පස්සෙන එහෙමයි. ජලයට දිය වෙලා යන ගින්නට සාධාරණ වෙච්ච වාතයට එකතු වෙන දේවල් එක්ක එන එකතු වෙලා වැඩක් නැහැ කියලා තමන්ගේ හිතේ හොඳට සනිටුහන් වුණොත් ප්‍රඥාවක්ද ස්වාමීනි? ප්‍රඥාවක් ඒක. එහෙමයි ස්වාමීනි. මොකද වෙන්නේ? සමාධි සමාපatti වලටම හිත බැඳෙනවා කියනවා. එහෙයි. ඒ චිත්ත ප්‍රසාදේ තියෙනකොට මේ ජීවිතේම ධාන සමාපatti දිනු කරගන්නවා කියනවා. ප්‍රඥාවෙන් අරහත්ත්වයට හොපත් වෙනවා කියනවා. එහෙමයි. කය බිඳී මරණින් මතුවත් මේක සිදු වෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ භික්ෂුවගේ උපත ඒ කෙනාගේ උපත පිණිස සකස් වන විඥානෙ මොකද වෙන්නේ? එහෙමයි. දැන් තමන් මානසිකාර කරද්දි තමන්ගේ විඥානෙ මොකද වෙන්නේ? විඥානෙ පිහිටන්නෙම ධාන සමාපatti වල. එහෙමයි. උපතක් කරා ගියාට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ විඥානේ ධාන සමාපatti තුල පිහිටනවා කියනවා. සමහර අය පුංචි කාලෙම ගිහි ගෙවල් යාන වාහන ඔක්කොම අතහරින්නේ අර පෙර සංසාරයෙන් පුරුද්දක් තියෙන කට්ටිය. එහෙමයි ස්වාමීනි. දැන් දැක්ක නේද ඒක? එහෙයි. ඒතර එහෙනම් අපිට තේරෙන්නේ පැවිද්දක් ලබන්නත් තියෙන සසරේ පුරුද්දක් තියෙනවා. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි. පින්වත් මහන්නේ මේට කියන්නේ ධාන සමාපත්තියට ආදීට හිත කරු දෙවන ප්‍රතිපදාව කියලායි. දෙවන ප්‍රතිපදාව. එහෙමයි. හරි ලස්සන කාරණේ මේ දැන් මේ දෙවෙනි එකේදී කිව්ව හරිම ලස්සනයි නේද? පළවෙනි එකත් එහෙමයි. පුදුම සුන්දරයි. ආශ්චර්යයි. බුදු කෙනෙක් දකින්නවනේ මෙලෝ මේ අසුරු කරන සම්පූර්ණ කාමී මේ අනුන්ට අයිති මායයට අයිති කියලා. එහෙමයි. මායගේ වාසස්ථානයට අපි ඉන්නේ. ඒ පළවෙනි ප්‍රතිපදාව. පළවෙනි ප්‍රතිපදාව. එහෙමයි ස්වාමීනි. එහෙනම් පරලෝක අපි පතන කාමයට කාට අයිති එකද? මායයට අයිති. එහෙමයි ස්වාමීනි. මෙලෝ මේ හඳුන ගන්න කාමයට මායයට අයිති. පරලෝක දැන් මේ හඳුනා ගන්න පසුමින් ඉන්න කාමයට කාටද අයිති? මායයට. එහෙමයි. මායාවේ ලෝකෙට, මායාවේ වාසස්ථානෙට, මායාවේ විශේෂයටයි. අපි මේ නිදහස් බව නැති කරලා වහල් භාවය අපේ වහල් භාවෙම තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට තමයි දෙවෙනි කාර්යය හරිම ලස්සනයි. මෙලෝ හඳුනගන්නේ දේවලුත් පරලෝ හඳුන ගන්න කාමයට ඔක්කොම මේ මහ පොළොවට අයිති දේවල්. එහෙමයි. ජලයට සාධාරණ දේවල්.
එහෙමයි. ගින්නට පිච්චිලා යන දේවල්. වාතයට එකතු වෙලා යන දේවල්. එහෙමයි. හරි සරලයිනේ කරුණු හතරෙන් හිතනකොට එහෙමයි ස්වාමීනි. පුදුම සුන්දරයි ඒක. හරි මේ අසිරිමත් විදිහට නුවණ හරිම අසිරිමත් නේද? එහෙමයි ස්වාමී. බුදු කෙනෙක් අනේ මෙහෙම දකින්නවනේ. එහෙමයි. සම්බුද්ධත්වයේ ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. අහෝ මේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන අහෝ ආශ්චර්යයි. ඒ භාග්‍යතුන් වහන්සේ ගැන මේ විදිහේ ධර්මයේ දහසමිනුත් අපිට හිත පහදව ගන්න බැරි නම් අහෝ කවදානම් සෝතාපට්ටි අංග වැඩෙන්නද? එහෙමයි ස්වාමීනි. වැඩෙන්නේ එහෙමයි. වැඩෙන්නේ. ඒ සෝතාපට්ටි අංග වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ සතර පාඩේන සංයෝජන දුරු වෙන්නේ. එහෙමයි. සෝතාපට්ටි අංග වැඩනකොට සතර පාඩේන සංයෝජන දුරු වෙන්නේ. එහෙමයි. සෝතාපට්ටි අංගය වද භාගතුන් වහන්සේගේ අවබෝධයට පහදිනකොට තමයි එහෙමයි. සෝතාපට්ටි අංගයක් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ සෝතාපට්ටි අංගය වැඩෙනකොට මොකද වෙන්නේ? ආන්න සතර පාඩේන සංයෝජන ලිහිලෙන පටන් ගන්නවා. එහෙමයි. එහෙනම් මේ අවබෝධයට පහදින්න ඕන. එහෙයි ස්වාමීනි. එහෙනම් මේ ධර්ම දාණය දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයා පහදවන්නේ කොමකටද? සෝතාපට්ටි අංගවලටයි. රැකවරණයද ස්වාමීනි? රැකවරණය. එහෙමයි. සතර පායෙන් නිදහස් කරන දෙයක් හිත තුළ උපද්දන්නයි මේ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ පහදිනකොට මොකද වෙන්නේ? සතර පායෙන් නිදහස් වෙන සතර පායට අදින්න බන්ධන සිඳි යනවා යාගේ හිතවල. එහෙමයි. දැන් මේ කාල හෝරාව තුළ මේ ධර්මයට හිත පහදිනකොට ස්වාක්කාතයි කියලා හිත පහදිනවනම් ඊ අරහත්ත්වේ සම්මා සම්බුද්ධත්වයේ ශාස්ත්‍රුන් වහන්සේගේ පහදිනවනම් සංඝ ශ්‍රාවක සංගරුවනේ සුපටිපන්න උජුපටිපන්න ගුණයට මේ පැහැදි නම් තියෙන්නේ. ඒ දෙව් මිනිස් ලෝකයාගේ සිත් තුළ සතර පායටන සංයෝජන ගලවන මොහොතක් මේ. එහෙමයි. එහෙනම් මේ ධර්ම දාන දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් වල තියෙන සතර පහයට යෙදෙන සංයෝජන ගලවන්නයි මේ උපකාර කරන්නේ. එහෙමයි ස්වාමීනි. සතර පායට යන සංයෝජන ගලවන්නේ යම් අනුග්‍රහයක් කරයිද සසර පුරාවට මොකද වෙන්නේ? තමන්ගේ සතර පායට යන සංයෝජන ගලවල දාන උපකාර තමන්ට සලසලා දෙන්නේ මෙන්න මේ පින විසිනුයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට සසර පුරාම තමන්ගේ ජීවිතේ සසරින් ඈතර කරවන ඒ උදාාර ධර්මයේ ශ්‍රවණය කරමින් සසරට බඳින මේ බන්ධන සිත් වලින් ගලවමින් සසරින් ඈතර වෙන්නටම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ස්ථීරසාර සනාතන රැකවරණය ඇති කරවන ධර්මයෙන් අර්ථවත් වන භූමිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් නිර්මිත ඒ උතුම් භූමිය පිළිබඳව අදත් ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් පවසා වදාලා ඒ අපට අනුකම්පා ඇති කරුණා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මතුගම නෑබොඩ නාහල්ලේ පදිංචි පින්වත් ගයනා ජයවීර ප්‍රභාත් ජයවීර ආසිරි ජයවීර ඒ වගේම ලක්මාල් ලහිරු ජයවීර හේමාල් මනෝජ් ජයවීර ප්‍රියදර්ශනී දේශප්‍රිය කේ ලීලා හැරියට් ටීඩී පවනී දිල්ෂාන් යන පින්වතුන් සහ හොරණ යාලගල පදිංචි ටී අනෝජා දිල්රුක්ෂ යන සියලු දෙනා එක රාශිය වෙලා තමයි මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න. ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගී දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු
මහා සංගරුවනට සලසා දිත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු කල්යාණ මිත්‍රයන් වහන්සේ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരിക මෑණිවරුට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පරලෝකීය JAD හේරස් සිඤ්ඤෝ සියාට, JAD පොඩි සිඤ්ඤෝ සියාට, JAD සුභාෂිනී අක්කාට, K ජස්ටින් පෙරේරා සියාට සහ T ගුණේරිස් සිඤ්ඤෝ මහප්පාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයන් විදේශගත වී සිටින ලක්මාල් ලහිරු ජයවීර ටත් ඒ වගේම ඒ මහත්මයාගේ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. ඒ වගේම සුජීවත් සිටින සිරිපාල ජයවීර බාප්පාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ටී අනෝජා දිල්රුක්ෂි මහත්මියර නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම ගයනා ජයවීර, ප්‍රභාත් ජයවීර, ආසිරි ජයවීර, ලක්මාර් ලහිරු ජයවීර, හේමාල් මනෝජ් ජයවීර, ප්‍රියදර්ශනී ජේසප්‍රිය, කේ ලීලා හැරියට්, ටීඩී පවනි දිල්ෂානි, හොරණ යාලගල පදිංචි ටී අනෝජා දිල්රුක්ෂි කියන සියලු දෙනාටමත් උපකාර කළ සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය අද දවසෙත් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු මතුගම නෑබොඩ නාහල්ලේ පදිංචි පින්වත් ගයනාත් ජයවීර, ප්‍රභාත් ජයවීර, ආසිරි ජයවීර, ලක්මාල් ලහිරු ජයවීර, හේමාල් මනෝජ් ජයවීර, ප්‍රියදර්ශනී දේශප්‍රිය, කේ ලීලා හැරියට්, ටීඩී පවනි දිල්ෂාරි යන පින්නතුන් සහ හොරණ යාලකල පදිංචි ටී අනෝජා දිල්රුක්ෂ යන සියලු දෙනායි පින්වන්ත හැම දෙනා සමග පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන ධර්ම දානමය පින්කම සිදු කරගන්න උනන්දු වෙන්න කියලා 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට තොරතුරු විමසන්න පුළුවන්. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් අර්ථවත් වන උදාර ජීවිතය පිළිබඳව ඒ වගේම නිවන දක්වා සංසාරිකව සාංසාරිකව පිනෙන් රැකවරණය ඇති කරගන්න ජීවිතය පිළිබඳව ඔබේ හිතේ චේතනාවන් අපේක්ෂාවන් පහළ වී ඇති මොහොතේයි අපි විශ්වාස කරනවා. ඉතින් මේ පිණිස ඔබට සියලු ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.